අර ඒකකට ඔබ වහන්සේ මට එතනදි පොඩි හොතුවක් දුන්නා. මට මං ඊට පස්සේ ඔබ වහන්සේ මට කියපු කිසිම දෙයක් මට ඔළුවේ මතක නෑ. නමුත් එක දෙයක් විතරක් මගේ ඇතුලේ හොඳට වැඩ කළා. මොකක්ද කිව්වම ඔබ වහන්සේ කිව්වා මට අර බඩගින්න පිටාසය. ඒ සංඥාව. එතකොට ඒ සංඥාව ආපුවාම හිත එළියට යන්නේ නැහැ, කාලත් නැහැ, බීලත් නැහැ කියන එක. හිතට කිසිම දෙයක් කරන්න බැරි කියන එක. ඒක මම හොඳට ඒ කියන්නේ සායනංශ මම ඒක හොඳට බැලුවා. මට ඒ ටික විතරයි මට මේ වැදුනේ. හොඳටම බැලුවා. ඒක මම හොඳටම දාලා බලනකොට සායනංශ මම ඇත්ත ඒක ආගෙන ඒක ගැඹුරින් බැලුවේ. කපාරට මට තේරුණා හිත කියන්නේ සංඥාවක් නේද කියන එක මට තේරුණා සායනංශ. එතකොට ඒ කියන්නේ ක්ෂණයක්වත් පවතින නැති සිතක් කියන්නේ ඒක මම දෘෂ්ටියක් කියලා නේ හිතන් හිටියේ. ඒ කියන්නේ දෘෂ්ටියක් කියන දායන කිව්වට දෘෂ්ටිය කියන්නේ සංඥාවක් නේ සායනංශ. මාව එකපාරටම ඇස් දෙක ඇරුණා සායනංශ. මාව නිකන් බ්ලාස්ට් කරනවා. ඔක්කොම කැඩිලා බිඳිලා නිකන් සංඥා ජාලෙම කුටුපට්ටම් වුණා වගේ මට මොකද්ද එකක් මට දැනෙනවා සායනංශ. මට ඒක තේරෙන්නේ කියන්නේ. ඊට පස්සේ මම ඇස් දෙක ඇරියා විතර මට මාව නිකන් අර 아무තු ලෝකෙකට ගිහලා දැම්මා වගේ. මට මොනවත් කොහොම වෙලා වගේ සායනංශ. මට තේරෙන්නේ නැහැ කියන්නේ මට වචන වලින් කියන්න තේරෙන්නේ මේ මොනවා වුණාද කියලා සායනංශ. අර ඉපදුණු ගමන් ඉපදුණු මොහොත වගේ දෙයක් කියන්නේ අලුතින් ඉපදුණා වගේ දෙයක්. ඒ කියන්නේ මාව අලුත් ලෝකයකට ගිහින් දැම්මා වගේ මට මොනවත් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ කියන්නේ අලුත් තැනකට ගිහින් දැම්මා වගේ. කියන්නේ අලුත් ලෝකයකට ගිහින් අපහැරියා මගේ. එහෙම එකක් වගේ තේරුණා. මම මේ දැන් ඉපදුණා වගේ මට තේරුණා සම්මත. මුළු සංඥා ජාලෙම සුළු එක කුටේ පුඩේට මාව කකුල් දෙකෙන් හල්ලලා කරකල ඒක ත්‍රිශිකලා වගේ නේද මට හිතා ගන්නත් දෙයක් එහෙම දෙයක් මට දැනුණා. ඊට පස්සේ මාව නිකන් ෂොක් කරා වගේ මට තේරෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ මොනවත් මෙතනදී දැන් ඔබතුමියට ඇත්තටම දැන් අහන්න තියෙන ප්‍රශ්නේ මෙන්න මේක මම දැනගන්න ඕනේ. මේක මම විසඳ ගන්න ඕනේ. මේක මොකද්ද කියලා දැනගන්න ඕනේ. අන්න එහෙම ප්‍රශ්නේ හරියටම ඍජුවම ඉදිරිපත් කරන්න. ඒක තමයි සමහරවිට අර මට තිබුණේ අර හරි ඒ අත්දැකීම අපිට තේරෙනවා මේ ඒක අපි ගැන කතා කරමු. ඔබතුමීට තවත් ගැටලු තියෙනවා නේද ධර්මයේ අපි පැහැදිලි කරන කාරණා ගැන? එතකොට සායනංශ මට හිතෙනවා එතකොට මට ඇතුලේ තිබුණ ප්‍රශ්නේ මම එතකොට ඒකක් සංඥාවක්. ඔබතුමීගෙන් අපි ප්‍රශ්නයක් අහන්න. ඔබතුමිය පිළිතුරු දෙන්න. දැන් ඔබතුමිය මුස්ලිම් කාන්තාවක් විදිහට ඔබතුමිය බොහොම දියුණුයි. මේ අත්‍තරම අපිට කියන්න බෑ ඔබතුමිය මුස්ලිම් කාන්තාවක් කියලා. ඔබතුමිය මේ බුද්ධ ධර්මයත් එක්කලා ගොඩාක් ඇසුරු කරන කෙනෙක්. ළඟින් ඒ ධර්මයේ ප්‍රායෝගිකව දකින්න කෙනෙක්. ඒ දකින්න උත්සාහ කරන කෙනෙක්. ඒ විදිහට ඔබතුමියට ධර්මය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබතුමිය අර ආධ්‍යාත්මික පැත්තේ සිතෙන් මිදෙන ඒ ආකාරයේ සිත කියන්නේ සිතේ මායාව සිත ගැන හොඳ විමර්ශනයකින් සිතට හොඳින් සිහිය තියුණු කරමින් ඒ සත්‍ය දකින්න මේ සිතේ නේද ලෝකය හැදෙන්න කියන එක අවබෝධයක් ඇතුව ඔබතුමිය ඒ සිතෙන් මිදෙන්න ඒ ඔබතුමියගේ ඒ
ඒ ඥානෙ එහෙම නැත්නම් ඔබතුමියගේ ප්‍රඥාව එහෙම ඔබතුමියගේ ඒ සම්පූර්ණ කටයුතු ඒ වෙනුවෙන් ඔබතුමියට තියෙන සැබෑ ඕනකම ඒ සත්‍ය දකින්න මේ කියන්නේ කුමක්ද කියන එක විමර්ශනය කරන්න. එතකොට ඔබතුමියගේ තියෙන අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමිය රහත් භාවය ගැන අරහත්ත්වය ගැන මේ බුද්ධ ධර්මයේ තුල බුදුන් වහන්සේ පෙන්වන මගක් තියෙනවා. ඒ මග තමයි මේ සියලු කෙලෙස් නැසෙන තැන කෙලෙස් ආශ්‍රව ඒ අපි ගාව තියෙන ඒ රාග දේශ මොහ යම් කෙලෙසයක් ආශාවක් තණ්හාවක් එහෙම නැත්නම් ඒ තණ්හා කයෝ නිබ්බානෝ කියන තැන තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය වෙන තැන අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙන තැන ඒ කතා කරන තැන ඔබතුමියට ප්‍රායෝගික පැත්තෙන් දැනෙනවා නම් යමක් එහෙම නැත්නම් ඔබතුමියට යම් කිසි අදහසක් තියෙනවා නම් මෙන්න මෙයයි විය යුත්තේ මෙයයි මෙහෙම වෙන්නේ නැත්නම් ඒක වෙන ආකාරය ගැන අවබෝධයක් තියෙනවා නම් අපේ දේශනා අහලා හරි මෙන්න මෙහෙමයි ඒක මෙහෙමයි අපිට දැන් දැනෙන්නේ මේමයි කියන එක ඔබතුමියගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමියගේ කොයිතරම් ඒ තියෙන අදහස දැනගන්න ඕනේ ඔබතුමිය හිතන් ඉන්න දේ හරිද කියන එක ඒක වරදක් තියෙනවා නම් හරි අඩුවක් තියෙනවා නම් හරි ගලපලා දෙන්න ඕන කමක් තියෙනවා මේ අරහත්ත්වය ගැන රහත් භාවය ගැන සියලු කෙලෙසුන් නැසලා නැවත මේ සත්වයේ කුසක එහෙම නැත්නම් ලෝකෙක ඉපදෙන්නේ නැති සියල්ලේ මිදීම ගැන තියෙන වැටහීම අවබෝධය අදහස. ඒ ගැන අපිට දැනගන්න ඕනේ. එහෙම සායනස මට ඒ මාර්ගඵල නම් එහෙම එකක් මගේ එහෙම එකක් නෑ සායනස. එහෙම එකක් ගැන අහලත් නැහැ දන්නෙත් නැද්ද? අහලා තියෙනවා. කොහොම මොනවද අහලා තියෙන්නේ ඒකත් අපිට දැනගන්න ඕනේ. අහලා තියෙනවා කියන්නේ ඒක ඉතින් මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ ඉතින් සායනසල. ඔය දැනෙන විදියට යන්තම් හරි වැරදෙන්න හරි කියන්න ඕනේ. රහත් වෙන්නේ කියන්නේ නැවත උපතක් නැහැ කියනවා. එහෙම මම අහලා තියෙනවා. එතකොට සියලුම කෙලෙස් නැතික තැන තමයි රහතන් වහන්සේ ඉන්නේ කියලා එහෙම අහලා තියෙනවා. ඒක අහලා තියෙනවා සායනස. ඒ වුණාට මට එහෙම එහෙම බලාපොරොත්තු නැහැ. ඒකේ තියෙනවා. දැන් ඒ වුණාට මට එහෙම බලාපොරොත්තුවක් එහෙම නැහැ. එහෙම ඒ මොකක්ද කියන්න උත්සාහ කරන්නේ? ඒ වුණාට මට එහෙම ඒ කියන්නේ ඔය කියන තැන සියලු කෙලෙස් තියෙනකන් නැවත සකස් වෙනවා කියන එක ගැන ඔබතුමියට ඒ ගැන යම්කිසි ඒක හිතේ පිළිගැනීමක් නැහැ. එහෙමද? උපත ගැන නැවත මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ මේ ධර්මාබෝධයක් නැති සාමාන්‍ය සතාසිව්පා මේ බුදුදහම තුළ බුදුන් වහන්සේ පැහැදිලි කරන මේ ධර්මතාවයත් එක්කලා නැවත සකස් වෙන ස්වභාවයක් පැහැදිලි කරනවා. ඒක අපි පැහැදිලි කරනවා විද්‍යාත්මක පැත්තකින් සංඥාව අතීතක් සකස් වෙනවා. සංඥාව මේකට හේතු වෙනවා. සංඥා සුකුමත්ව සංඥා නිරෝධයත් තුළ නැවත සකස් නොවෙන්න හේතු සිද්ධ වෙනවා කියන්නේ. අපි එවැනි පැහැදිලි කිරීමක් කරනවා. ජෙනරේට් වෙන හැටි පෙන්නනවා බයිසිකල් ඩයිනමෝ හරහා මෙන්න මෙහෙම සකස් වෙනවා මේ විදිහට තවත් විදිහකින් පෙන්නනවා මේ අවසානයේ අපි මරනවා කියන එක සිතනන් නැති වෙන්නේ ඒ හුස්ම නැති තැන සිත සකස් වෙන හේතු නැති වෙනවනම් කය ඊට පස්සේ වැඩක් නැත්නම් කය වලලා දානවා නම් කය එහෙම පුච්චලා දානවා නම් කය විතර සිත කියන එක මොකද්ද මේ හිතන එක මොකද්ද මේ අපිට කේන්ති යන එක අයි අපි මේ ආසාවකින් අයි අපිට මේම වෙන්නේ අයි අපි අඬන්නේ අයි අපි hina වෙන්නේ බුදුන් වහන්සේ ඒක තමයි හෙව්වේ. බුදුන් වහන්සේ හෙව්වේ දුක මේ දුක කියන්නේ සැප දුක්ඛ දුක දුක්ඛ සුඛ දුක්ඛ දුක දුක්ඛ. කියන්නේ සේරම දුකක් බව පෙන්නනවා. බුදුන් වහන්සේ පෙන්නනවා මේ දුක්ඛාර්ය සත්‍යයක්. බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. බුදුන් වහන්සේ බැලුවේ සත්‍ය දුකින් මිදෙන මගක්. මේ සත්‍ය දුකට වැටෙන්නේ ඇයි කියන එක බුදුන් වහන්සේට ඕන උනේ මහා කරුණාවක් ඇති උනේ ඒ සතර පෙර නිමිති කතාවස්තු හැම එකකම අපිට පේනවා. චන්න මමත් මහලු වෙනවද? චන්න මමත් ලෙඩ වෙනවද? චන්න මමත් මැරෙනවද? මෙයයි කම්පාව. සියලු සත්‍ය දුකට වැටෙනවා ලෙඩ වෙලා කුණු වෙලා දුක් විඳලා අඬලා මේ නලු නිලිය කොච්චර ප්‍රසිද්ධ වුණත් නිකන් බැලුම් බෝල වගේ කිසි වැඩක් නැහැ. අන්තිමටම නිකන් අමුතුම
මහා අඳෝනාවකින් මියනවා. අද අපිට පේනවා ස්පන අපිට. මේ යථාර්ථය මේ අපිට පේනවා මේ බැලුවාම හැමෝගාම මොකද්ද දෙයක් මේ චිත්ත ශක්තියක් අපිට පේනවා. හටගෙන තියෙනවා. ආශාවත් ඔස්සේ. ඒක අපිට දැනෙනවා. මේක සතෙක්ගේ කුසේ සකස් වෙන එකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. මේක තුන් භූමියක සකස් වෙනවා කියලා. රූප භූමිය, අරූප භූමිය, කාම භූමිය. මේ කාම භූමිය සතා සිව්පාව විශාල කතාවක් තියෙනවා. දැන් මෙන්න මේක අපි විසඳ ගන්න ඕනේ. ඒක ඔබතුමිය මොන ආගමේද ඒක අදාළ නැහැ. ආගම මොනවා මෙතන අදාළ නැහැ. මෙතන පරම සත්‍යයක් මේ ලෝකේ තියෙන්න ඕනි. ඒක අපි හොයා ගන්න ඕනේ. ඒක අපි හොයා ගන්න ඕනේ. සත්‍ය අපි දැනගන්න. නැත්නම් අපි අන්ධයෝ වගේ. අතපත ගාලා අන්ධයෝ වගේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. මරණවල මොනවද ඒව දන්නෙත් නැහැ. අපි නිකන් මොකද්ද ඒතවල කරන්නේ? මේකට අපිට උත්තර ඕනේ. ඒතර ඔබතුමිය බුද්ධිමත්. ඔබතුමියට මේ ධර්මෙත් යම්කිසි විදිහක අධ්‍යයනයක නියැලෙන කෙනෙක්. මේක මග අරින්න බෑ. මේකට ඔබතුමිය මොකක්වත් දන්නේ නැති මෝඩ ආර සාමාන්‍ය ආර නිකන් මුකුත් හිතා ගන්න බැරි සතාසි උපාව වගේ නම් මුකුත් තේරෙන්නේ හරි. කමන්නේ. දන්නේ නැහැනේ කොහොමත් එකයි ගියා. එහෙමනේ. එතකොට අන්ධෙක් වගේ ඉපදලා අන්ධෙක් වගේ මුකුත් එක වැඩකුත් නැහැ දන්නේ නැහැ. ඔය එහෙම නමුත් මේක දැනෙන කෙනෙක්. අන්ධෙක් වගේ ඉන්න බෑ. මේ ආසාව පස්සේ යනවා කියන්නේ අපි හරියට පළඟැටියා වගේ. පළඟැටියා අපි දැක්කා අත්‍තරම ආරාණේ කියනකොට චෛත්‍ය වටේ තිබුණු පහන් කණු. ඒකේ අපි කියනවා මේ දේශනාවකත් බඹර වදයක් තිබුණා ගහක. මේ ගහේ බඹරු ඇවිල්ලා මේ රස්නියට මේ වහනවා ඇවිල්ලා අර ලයිට් එකට. චෛත්‍ය වටේට. අවසානයේ එළි වෙලා බලනකොට ඒකේ වැදිලා මැරිලා චෛත්‍ය වටේ වැලි වගේ බඹරු. ඔක්කොම අපි අතු ගාලා සේරම මලගිනි වගේ. අස්කර. මේ සතාට පළගැටියාගේ කතාව පළගැටියාට කොච්චර පිච්චුණත් පළගැටියාට කොච්චර පිච්චි වැටුණත් හිතෙන්නේ මේ රස්නියේ සැපයි කියලා. පළගැටියා සැප හොයනවා. නමුත් සැප නෙමෙයි පළගැටියා ජීවිතෙත් නැති වෙනවා. අපේ මිනිසුත් මේ වගේ තමයි සැප හොයන්නේ. සැපකේ ගියාට අවසානයේ අර මිරිගුව පස්සේ දුවන මුවාට වෙච්ච දේ හති දාගෙන දුවලා වැටෙනවා. මේ හිත කියන එක වහලෙක් වගේ අපි කරනවා. අපි හිත පස්සේ දුවලා අවසානයේ අපි හිතට වහලෙක් වගේ දුවලා අර මුවාට වෙච්ච දේ මිරිඟුව පස්සේ දුවලා හති වටලා මරනවා වගේ අපිටත් ඒ දේ වෙනවා. සතාට සිව්පාවට තේරෙන්නේ නැතුණාට මේක ඔබතුමියට තේරෙනවා. අපිට තේරෙනවා. අපිට මේක මග අරින්න බෑ. මෙතන වැදගත්ම තැන. අපිට වයසට ගිහිල්ලා අපිට 100ක් තියේද හෙට මේ මොහොතේ අන්තිම මොහොත වෙයිද අපි දන්නේ නැහැ. මෙතනටම ළඟටම ඇවිල්ලා අවාසනාවට මේ සංඥාව ඉතුරු කරලා ගියොත් සකස් වෙන බව අපිට දැනෙනවා. ඒ කියන්නේ අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඔබතුමියගේ අභ්‍යන්තරයට ඔබතුමිය අවදි කරනවා. ඔබතුමියට මේක සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය තියෙනවා. ඒක ඔබතුමියට කළ හැකියි. ඔබතුමියට සිහිය පිහිටවන්නයි අවශ්‍යයි. දැන් ඔබතුමිය අදහසක් නැති බව කිව්වා. ඔබතුමියට තේරෙන විදිහට ඔබතුමිය වචන කීපෙන් කියනකොට අපිට තේරෙනවා. ඔබතුමිය දන්නවා මේ තණ්හාව කියන එක නැති වෙන තැන නැවත උපදින්න නැති බව. අනිවාර්යයි. ඔබතුමිය ඒ වෙනුවෙන් ඔබතුමියට නමුත් අවසාන කළ යුතු දේ ඒක කොහොමද වෙන්නේ කියන එක මේ මොහොතේ දැන් මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමියට කියන්න ඕනේ. ඔබතුමිය දන්නවා හෝ නොදන්නවා හෝ මේක හෙලි කළ යුතුයි. මේ මොහොතේ මේ දැන් කතා කරන මොහොතේ ඔබතුමිය අවදි වුණොත් මේ සිතුවිලි වලින් මිදුණු සත්‍යක් තියෙනවා. මේක සැබෑ ලෝකේ හීනයක් අපි දකින්නේ. මේ හීනයක් තුළ ඉන්නේ මේ විඥානය ඇතුලේ ඔක්කොම කතාව තියෙන්නේ ආයතන වලින් හැදුණු විඥාන වල ඇතුලේ අපි දකින්නේ හීනයක්. ඇහෙන දේ, හිතන දේ, කතා කරන දේ සියල්ලම සිතුවිලි විඥාන මායාව. නමුත් මේවට අයිති නැති පරම සුද්ධ වූ මොහොතක් මේ මොහොතේම අවදි වෙන්න හැකියාවක් තියෙනවා. මේ කතා කරන මොහොතේම. මේ කතා කරන තැනින් කතා කර අස්සෙන් අවදි වෙන්න හැකියාවක් තියෙනවා ඔබතුමියට. මේ දැන් නිවන් දකින්න හැකියාවක් තියෙනවා. ඔබතුමිය නොදන්නවා වුණාට මේ කතා කරන මේ මොහොතේ මේ කතා කරන මේ ෂණේ ඔබතුමිය මේ ෂණේ මේ කතා කරන මොහොතේ මේ සිතුවිලි වලින් මිදුණු 100ක් අවදි කරගන්න ඔබතුමියට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඔබතුමිය සිහිතුවොත් මේ සිතුවිලි වලට
අයිති නැති සත්‍යයක් තියෙනවා කියලා ඒ මහා ශාන්ත සුවේ ලෝතුරු සුවේ ඔබතුමියට හිමි වෙනවා. මේ ලෞකික සැප සම්පත් වගේ නෙමෙයි. මේ අද ගන්න ඇඳුම හොඳයි කියලා හිතෙනවා. හෙට ඒක එපා වෙනවා. තව එකක් හොයනවා. මේ ඇහැ පිනවන්න බෑ. මේ කන පිනවන්න බෑ. මේ දිව පිනවන්න බෑ. මේ කය පිනවන්න බෑ. මේවා එකක්වත් ඒක ඇති වෙන්නේ නැහැ. නමුත් මේවයි මිදුනට පස්සේ මේ සියල්ලම මේ ලෞකික සැපේ බොළඳයි. ඒ බොළඳ සැපේ නෙමෙයි. ලෝතුරු සුවේ සදාතනිකයි. මේ මොහොතේ ඔබතුමියට ඒ සුවේ විඳින්න පුළුවන්. මේ මොහොතේම මැරලා නෙමෙයි මෙතනින් එහා ඔබතුමිය හෙට දිනේ ලෝතුරු සුවයත් සමග ඉන්නවා. මේක අදහන්න බැරි වෙයි. නමුත් මේකපත් වෙනවා. මේක වෙනවා. මේක අපිට වුණා. මේක අපි දන්නවා. මේක තව අයට වෙනවා. අපිත් එක්ක කතා කරනවා. ඔබතුමියටත් ඒ විය යුතුයි. අවදි වෙන්න තියෙනවා ඔබතුමිය. සිහිය අවදි කරන්න ඕනේ කමක් තියෙනවා. සිතුවිලි වලින් මිදුණු සත්‍යක් තියෙනවා. හීනෙන් අවදි වෙනවා කියලා අපි කියන්නේ. අපි කියන්නේ හීනෙන් නැගිටිනවා කියලා කෙනෙක්ව. හීනෙන් අවදි කරන්න ඕනි කියලා කියන්නේ. කල්‍යාණ මිත්‍රයා කරන්නේයි. කල්‍යාණ මිත්‍රයා අනිත් කෙනා දකින්න ඒ කෙනාගේ ආස්වාද ආදීන නිස්සාරණ තුළ ඒ කෙනාට ඒ කෙනාගේ දේ දකින්නවා. ඒ කෙනා දුකට වැටෙන බව දකින්නවා. ඒ කෙනා දුකෙන් මිදව ගන්න නම් මේ සත්‍ය ඒ කෙනාට දිය යුතු බව දකින්නවා. ඒක ඒ කෙනා අවදි නම් ඒ කෙනා එතනට එනවා. දකින්නවා. ඔබතුමිය ළඟටම ඇවිල්ලා ඉන්නවා. අපි කියන්නේ ප්‍රපාතේ ළඟටම ඇවිල්ලා කෙනෙක් ප්‍රපාතෙන් පල්ලෙහාට පෙරලෙන්න යනකොට අපි අත දීලා අල්ල ගන්නවා. මේක දැකලා මෙයා දැන් වැටෙනවා. එයා දන්නේ එයා පස්සෙන් පස්සට යනවා. එයා වැටෙන්න යනවා ප්‍රපාතෙට. අපි අත දීලා අල්ල ගන්නවා. කල්‍යාණ මිත්‍රයෙක් විදිහට ඇදලා ගන්න හදන්නේ ගොඩට. ඒක අපි දකිනවා. මේක තමයි අපි කරන දේ. මේ අපි දකිනවා. අපිට අවදි වෙලා තියෙනවා ධම්මචක්කේ. අපිට අවදි වෙලා තියෙනවා මේ අවදිමත් අවදියක් තියෙනවා. අපිට මේ සිතුවිලි වලට එහා ගිය සත්‍යක් පේනවා. ඒ දැක්ම මේ මහා ප්‍රඥා ලෝකේ. ඒක මේ මස්ස හැට පේන්නේ නැහැ. ඒක මහා සත්‍යක අවදිය. ඔබතුමිය මෙතනින් මේ ප්‍රපාතයට වැටෙන තැනින් ගොඩ ගන්න පුළුවන්. ඔබතුමිය හෙටත් ওই විදිහටම කනවා බොනවා. ওই විදිහටම කටයුතු කරනවා. බාහිර කිසි කෙනෙකුට දැනෙන්නේ නැහැ. නමුත් ඔබතුමිය ලෝතුරු සොයක්. එතන ඔබතුමිය මේ ලෞකික සැපෙන් අයින් වෙනවා. ලොකු දෙයක් කියනවා. එතනට අවදි වෙන්න ඕනේ. මේ මොහොතට අවදි වෙන්න ඕනේ. මේ සිහිය අවදි කරන්න ඕනේ. මේ සිහිය මේ එළඹ සිටි සිහිය මෙතනට වැදගත්. ඒ වගේම මේ සිතුවිලි වලට දැනෙන්නේ නැති ස්වභාවයකට අවදි වෙන්න ඕනේ. අපි මෙහෙම කිව්වොත් අපි මෙහෙම කියමු උපමාවක් ගමු. අපි මේ කියන උපමාව ටිකක් සැරයි. නමුත් මේක තමයි හොඳම උපමාව කියලා අපිට දැනෙනවා. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා මේ තරුණ ළමයි ආදරය කරන කාලෙදී ඔය මේ තරුණ ළමයිගේ තියෙනවා මේ තමන්ගේ පෙම්වතිය තමයි හිතේ තියෙන. අර හිත ගිය තැන මාලිගාව කියන්නේ. එතකොට මෙයා අම්මත් එක්ක දැන් කතා කරනවා. මේ දරුවා මේ පිරිමි දරුවා අම්මත් එක්ක කතා කරනවා. එතකොට මේ පිරිමි දරුවා අම්මත් එක්ක යනවා වාහනේත් එලෝගෙන. මේ පිරිමි දරුවාගේ වුණාට මේ අම්මා කතා කරන ඒවත් මොකක්වත් ඔළුවේ නැහැ. මේ පිරිමිලාගේ ඔළුවේ තියෙන්නේ අර ගෑල් ළමයාගේ ඒවමයි. ගෑල් ළමයා ගැනම හිතයි. ගෑල් ළමයා ගැන හිත මේ ළමයා වාහනේත් එලවනවා. ගෙදර වැඩක් කරනවා. අම්මා කියන ඒවත් කරනවා. නමුත් මේ ළමයා හැමතිස්සෙම ජීවත් වෙලා තියෙන්නේ ගෑල් ළමයාත් එක්ක. එතකොට මෙයා අවදි වෙලා තියෙන්නේ අර රූපෙට. අර ගෑල් ළමයාගේ ඒ සංඥාවට අවදි වෙලා තියෙන්නේ. මෙයා එතකොට අවදිය කියන එක මේ පෙන්නන්නේ සිතුවිලි දැන් මෙයාගේ සිතුවිලි මේ මොහොතේ දැන් කතා කරන ඒවා අම්මත් එක්ක කතා කරන ඒවා වැඩ කරන ඒවා නෙමෙයි මෙයාගේ අවදිය තියෙන්නේ. මෙයා වෙනින් තැනකට අවදි වෙලා ඉන්නවා. මේ උපමාවක් ගත්තේ. එතකොට මෙන්න මේ වගේ මේ සිතුවිලි දැන් මේ මොහොතේ අපි කතා කරන ඒවා වැඩ කරන ඒවා කිසිම දෙයකට අයිති නැති මේ සත්‍යයකට අපිට මේ ඒ උපමාව මේ කියන්නේ ධර්මයේ සත්‍යයකට අවදි වෙනවා කියලයි. මේ සිතුවිලි වලට අයිති නැති සත්‍යයකට අවදි වෙනවා. ඒක සත්‍යයක්. එතන සිතුවිලි නැහැ. එතන කාලයක් නැහැ. එතන මේ අතීත අනාගත වර්තමාන මොන සිතුවිල්ල ඇති වුණත් ඒක සිතුවිලි කොටට වැටෙන්නේ. ඒ අවදිය තුළ ඒව දකිනවා. මේ සිත බව දකිනවා. මේ එහෙම දෙයක් නැති බව දකිනවා. සිත එහෙම දෙයක් මේ සිත රැවටෙනව දකිනවා. සිතට එන හැමදේම එයාට පේනවා. හැබැයි එයා එතන නැහැ. ඒ සිතුවිලි වල එයා නැහැ.
එයාගේ මිදිලා එයා දිහා බලන් ඉන්නා වගේ අවදියක් එනවා. එහෙමයි. අන්නේ එතනට ඔබතුමිය අවදි වෙන්න ඕනි කමක් තියෙනවා. ඒ අවදිය තුළ ඔබතුමියට පේන්න ඕනි. දැන් මට මෙහෙම පොඩ්ඩක් මේකට මේ ආසාව ඇති වෙලා තියෙනවා. මේකට මම පොඩ්ඩක් මේ වෙලා තියෙනවා. මම මේකට පොඩ්ඩක් ඇලෙනවා. ඒක මම දකිනවා. මේ සිත ෆලෝ අප් වෙන්න ඕනි. ඒ කියන්නේ සිත හොඳින් මේ අර සිතටම අර ටෝච් එක ගහනවා. Tamange හිතටම ફોකස් කරනවා. එතන මේ අවදිය තුල හොඳට සිද්ධ වෙනවා. මේ අවදියට හැබැයි සිතුවිලි නැහැ. මේ අවදියට කාලයක් නැහැ. අතීත අනාගත වර්තමාන මොනවත් නැහැ. මේ අවදියට සිතුවිලිත් නැහැ. මේ අවදිය හරියට ලුණු රහ වගේ දැනෙන එක. මේ අවදිය අර මිරිස් වගේ දැවිල්ල වගේ දැනෙන එක. මේ කූඹියක් කනවා වගේ දැනෙන එක. හැමතිස්සෙම එහෙම අවදි වෙලා ඉන්නවා. අර පිරිමි ළමයා අවදි වෙලා හිටියේ ගෑනු ළමයාට. හැබැයි දැන් අපි අවදි වෙලා ඉන්නේ සත්‍යයට. අනිවාර්යෙන් තෝරනස පින්නේ නැගිටිනවා වගේ අවදියක් තියෙනවා. පැහැදිලි. මෙන්න මෙහෙම දෙයක් අපි කියනවා. මේකට අපි මේක කලින් මෙහෙම ප්‍රැක්ටිස් කරපු එකක්. මේ අපි කෙනෙකුට කිව්වා මේ යාට ඒක කරගන්නම බැරි වුණාම එයා කිව්වා එයාට යම්කිසි දෙන්න කියලා පොඩි ට්‍රේනින් එකක්. ඊට පස්සේ අපි කිව්වා ඔයා ගණන් කරන්න 1 ඉඳලා 25ට. ඔයා ඒ 1 ඉඳලා 25ට ගණන් කරන ගමන් ඔය මල් ටිකක් ගෙනහැල්ලා මේ බුදු පිළිම ගාමින් තියලා ඔයා ගාතත් කියලා ඒ ඔක්කොම කරන ගමන් නැවතත් ඔයා 1 ඉඳලා 25ටම ගණන් කර ඒකමයි තියෙන්න ඕනේ හිතේ. නමුත් ඔයා ඔක්කොම කරන්න ඕනේ. ඔයා අපිත් එක්ක කතා කරත් මල් පූජා කරන ඒවා කරත් ගාථාව කිව්වත් මොන දේ කරත් ඔයා 1 ඉඳන් 25ට ගණන් කරන එකමයි කරන්න ඕන. ආයි 25ට එනවා ආයි 1ට ඉඳන් ගණන් කරනවා. ආයි 25ට ආයි 1 ඉඳන් ගණන් කරනවා. ඔයාගේ සිත දැන් එයා අපි කියනවානේ සිත අර සතිය තමයි අපේ gedara කියලා අපි දැම්මනේ එකක්. ඒ කියන්නේ අපි කියවනේ අපේ gedara කියන්නේ සිහිය කියලා. අපි සිහිය අපේ gedara සිහිය. අපි කොහේ ගියත් කවදා හරි එන්නේ gedara. අපිට දැනෙන්නේ අපි කොහේ ගියත් gedaraම තමයි අපිට හිතෙන්නේ. අපි දැන් මේ අපි කියන එකට කතාවක් නිවන් ගියා වගේ කියන්නේ. ඔය ගමේ කියන කතාවක් නිවන් ගියා වගේ. ඒ කියන්නේ අපිට මේ කොහේ ගියත් gedaraම තමයි දැනෙන්නේ. මොකද්ද? මේ අපේ මේ තමයි තන කියලා. මෙතන අපි ඉන්න තන වගේ දැනෙන්නේ. මෙන්න මේ වගේ උපමේය තමයි අපි මේ සිහියට අවදි වෙලා ඉන්න එක තමයි අපේ gedara. අපි අමතක සිතුවිලි වල අපිට අයිතියක් නැහැ. ඒ සිතුවිලි යනවා එනවා. ඒ සිතුවිලි ඇති වෙනව නැති වෙනව. ඒවේ අපි නැහැ. අපි දැන් සිත විශ්වාස කරන්නේත් නැහැ. සිත පිළිගන්නේත් නැහැ. සිත කියන ඒවා අහන්නෙත් නැහැ. හැබැයි අපි මේ සිහියට අවදි වෙනවා. ඒ තුල මේ අවදියට ආවට පස්සේ පුදුමාකාර වෙනසක් දැනෙනවා. පුදුමාකාර ඒ කියන්නේ මෙයා පැය 24 මිනිහ එතන. gedara ඉන්නේ. gedara කියන්නේ මෙයා ඉන්නේ සිතුවිලි වල නෙමෙයි. සිතුවිලි වලට වැඩක් කරන්න ඒ සිතුවිලි වලට එයා නැහැ. මැරෙන්නේ සිතුවිලි. මැරෙන්නේ සිත. ඒ චුතිසිතේ එයා නැහැ. පුදුමයි. මරණ තැන එයා නැහැ. එයා මරන්න බෑ. එයා සබදාම් වෙලා ඉන්නවා. එයා අවදි වෙලා ඉන්නේ බලනකොට මේ එයා ඉන්නේ හුළඟ. ඒ හුළඟ. ඒ වැස්ස. ඒ ගඟ. බලනකොට මේ හැමතැනම ඉන්නේ එයා. එයා තමයි හැමදේම. එයාට කවුරු හරි බයින්නවත් එයා. ඔක්කොම අනිත් අය තමයි එයා. එයා මෙතන නැහැ. මෙයා මෙතනින් අයින්ට වෙලා දිය වෙනවා. සමස්තයට අයිති වෙනවා. සමස්තේ මෙයා, විශ්වයේ මෙයා. මෙතනට අවදි වෙනවා. මෙතනට අවදි වුණාට පස්සේ ඔබතුමිය මොනව කරත් ඔබතුමිය කවුරු හරි මරන්නවත් ඔබතුමිය මරන්න බෑ. ඔබතුමිය hina වෙනවා. එයා කෑලි කෑලි කපන කොටත් hina වෙනවා. මෙතනට මහා ශක්තියක් තියෙනවා. මේ මහා ශක්තිය මොකද ඒකේ කෙනා නැහැ. වේදනාව දැනෙනවා. කියන ඒවත් දැනෙනවා. සේරම දැනෙනවා. ඒ එකක්වත් Taman කියලා කෙනෙක් නැහැ. මෙතන හරි පුදුමයි. මේ නිවන් දකිනවා. මේ නිවන. මෙයයි නිවන. මෙතන කෙනෙක් නැහැ. මෙතන දෙයක් නැහැ. මේ බුද්ධ පුත්‍රයෙක්. මේ බුද්ධ ස්වභාවය. එතන වචන දාලා තියෙන්නේ එහෙමයි. නමුත් මෙතනට කියන වචනයක් නැහැ. අත්ත කතාව. නත් ඒක මේ ධර්මයේ කතා කරන විදිය ඔබතුමිය මුස්ලිම් විදියට අපිට ඒක කියන්න බෑ. නමුත් නත්ති මේ සරණං අඤ්ඤා බුද්ධෝ මේ සරණවරන් කියන්නේ මෙතන. ධර්මයේ විතරයි ලෝකේ තියෙන කියලා බුදුන් වහන්සේ කියන සෝ ධම්මං පස්සති සෝමං පස්සති කිය. බුද්ධ කියලා කෙනෙක් බුදුන් වහන්සේ කෙනෙක් පුජ්‍යලෙක් පනවන්නේ නැහැ. ධර්මයයි පනවන්නේ. සෝ ධම්මං පස්සති ධර්මයේ දකින්න කියනවා. එහෙම වුණොත් තමයි කියන ඔබට බුද්ධ දකින්න පුළුවන්. එතකොට ඒක තමයි බුදුන් වහන්සේ න්‍යාය. ධර්මයේ කියන්නේ ලෝකේ දෙයක් නැහැ. පොත, මේසේ, ඇඳ, පුටුව කිසිවක් නැහැ. බුදුන් වහන්සේ කියන්නේ එහෙම දේවල් නැහැ ලෝකේ. එකම ස්වභාවයයි තියෙන්නේ. මේස පුටු ඇඳන් පුටු ගෑනු ළමයි පිරිමි ළමයි ගෑනු පිරිමි ලස්සන ඒවා කැත ඒවා රෝස පාට සුදු පාට ඒ කිසි දෙයක් නැහැ. ඔක්කොම සිතුවිලි. හිස් ස්වභාවයකට අවදි වෙනවා. ඒ ස්වභාවය කිසිවක් නැහැ. අන්න ධර්මයේ කියන්නේ ඒකයි.
ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. දෙයක් නැති බවයි. ඉදප්පච්චතාවය කිව්වේ ඒකයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහය කියන්නේ සුළඟ. සුළඟයි. මේ ස්වභාවයට අයිති වුණා කියන එකයි. මුළු විශ්වයමයි. පුදුමාකාර කතාවක්. මේ සදාතනිකයි කිව්ව එකයි. මේ සුවේ සදාතනිකයි. මේ මෙතන දැනෙන දේ මෙතනට අවදි වෙන තැන විශාල කතාවක් තියෙනවා. මෙත සදාතනිකයි. මේක පරම සත්‍යයක්. ඔබ කිසිදා මරන්න බෑ. ඔබ මෙතනට අවදි වෙලා තියෙන්නේ. මරන්න පුළුවන් ওই සිතුවිලි වලට යා නැහැ. ඊට පස්සේ එතන යා නැහැ. පුදුම කතාවක්. ඇහුණා. පරම සත්‍යයයි. එයයි අරහත් රහ නැහැ. චන්ද රාගයක් නැහැ. කිසි දෙයකට නැහැ. රස දැනෙනවා. ඉතින් පළක් නැහැ. රස රාග න පටිසංවේදී. ශබ්ද දැනෙනවා. ශබ්ද රාග න පටිසංවේදී. ඒකෙන් පටිසංවේදී වෙන්නේ නැහැ. ඒක රින්ගන්නේ නැහැ. සබ්බේ ධම්මානාලං අභිනිවෙසා. රින්ගන්නේ වර්ණ පටිසංවේදී වර්ණ රාග න පටිසංවේදී. අත කන දිව නාසය කය සලආයතන නිරෝධයක් තියෙනවා. එක ආයතනයකවත් යා නැහැ. කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. වේදනාවක් තිබුණාට වේදනාවට කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණයි. ඇසුණු කෙනෙක් නැහැ. ඇසුණු දෙයක් නැහැ. ඇසුණු බවක් පමණයි. ශබ්දේ ශබ්දයක් විතරයි. ගන්ධේ ගන්ධයක් විතරයි. රස රසක් විතරයි. වර්ණේ වර්ණයක් විතරයි. මෙතන මහා සුවයක් තියෙනවා. සියල්ලම තමන්. hina වුණත් තමන්, බැන්නත් තමන්, සියල්ලම ඒ මුළු විශ්වයම තමන්. හැමදේම ඊට පස්සේ එයා හැමෝටම මුළු විශ්වයටම එයා හැමෝටම ආදරේ. එයාට ආදරය කරන්න බැරි කෙනෙක් නෑ මේ ලෝකේ. එයා හරියට පස් කැටේ වගේ. පස් කැටේ හැදිලා තියෙන්නේ ඒක දිය කරාම එක කැලි කැඩිලා ගිහලා අංශු ගොඩාක් වගේ නේද? වැලි කැට ගොඩාක් වගේ වෙනවා. ඒ ඔක්කොම එකතු වුණාම අපි කියන පස් කැටයක් කියලා. මේ මෙන්න මේ වගේ මේ මුළු විශ්වයේම අර අංශු ගොඩ වගේ එයාමයි. ඒ සේරම අංශු එකයි. මහා ආදරයක්. මුළු විශ්වයේම හැමෝම බයින කෙනාටත් ආදරේ. ගහන කෙනාටත් ආදරේ. පෙති කපලයා ගියත් එයාටත් ආදරේ. මේ සබදාම එයාමයි. බුදුන් වහන්සේ දේශනා කරනවා වරක මේ ජේතවනාරාමයට ඇවිල්ලා මේ ගස්වල අතු කඩාගෙන යනවා. ගස්වල ගෙඩි කඩාගෙන යනවා. මේ ගස් කිසිම වෙලාවක එපා කියන්නේ නැහැ. මේ ගහම ගිනි තියලා ගියත් ගහ එපා කියන්නේ මේ තමයි නිවන් දැකපු අය. රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේලා කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. හරිය කෙනෙක් නැහැ. ඒක මේ හරිය නිර්මලයි. මේ කතාව අති සුන්දරයි. අති නිර්මලයි. ඔබතුමිය මේ සත්‍ය දැක්කොත් මෙතන අවදි වුණොත් මහා ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ තම්බ්‍රුහි මහා පුරුෂෝ සේද සිංබනි මජ්ජේ. කොහෙවත් ගැට ගැහෙන්නේ සිංබනි වෙන්න තැනක් නැහැ. මැදක් නැහැ. අන්තයක් නැහැ. පොත කියලා දෙයක් අත කියන්න බෑ. නැත කියන්න බෑ. මුකුත් නැහැ. පාවෙන සුළඟ වගේ. පුදුමාකාර අන්න ප්‍රභාස්වර සිත ඉපදෙන ගමන් දරුවගේ සිතත් ඒකමයි. ඔතනයි ප්‍රභාස්වරං චිත්තං කියන්නේ. ඒ රහතන් වහන්සේ සිතේ ස්වභාවයයි. ක්‍රියාවලිය හැමතැනම තියෙනවා. ක්‍රියාසිත හැමතැනම තියෙනවා. දැන් මේ ක්‍රියාවලට හිමිකාරයක් නැහැ. වැඩ කරනවා, කතා කරනවා, hina වෙනවා ඕන දෙයක් ඔබතුමිය කරයි. ඒවා ඔබතුමියගේ නෙමෙයි. ඔබතුමිය එකකවත් නැහැ. කවුරුවත් දන්නේ නැහැ. ඔබතුමිය සියල්ලෙන් මිදිලා. පුදුමාකාර තනක්. ඒක අපිට කතා කරන්නේ එහෙම. පුදුමාකාර ස්වභාවයක්. දැනුනොත් යමෙකුට අපි අර කියනවා හඳුනාගත්තොත් ඔබ කියලා. හඳුනාගත්තොත් දවසක කවුරු නැවත උපතියක් නැහැ. මුකුත් කතා කරන්න දෙයක් නැහැ. ඒ ස්වභාවය. කොයිතරම් වටිනා වචන ටිකක්ද ඔබතුමී මේ අහන්නේ. මේ ලෝකේ ඔබතුමීට මේ වචන ටික ඔබගේ අවසාන හුස්ම යන කලින් ඒ අහන්න ලැබෙන වටිනාම වචන ටික අපි දන්නේ නැහැ. ඒකාන්තයි. අනිවාර්යයි. ඒ කිව යුතුයමයි. ඔබ ඇත්තටම අපි දකින්නේ මේ බුදු සමය වගේ අපිට මේ දැන් බුදුන් වැඩ ඉන්නවා වගේ අපිට දැනෙන. මේ අපිට මේ අපිට වෙන කතාවක් නැහැ කියන්නේ. අපි මේ බුදු සමය. දැන් අපිට මේ ධම්ම දින්නලා දැන් ඉන්නේ. අපිට මේ ධම්ම දින්නත් එක්ක අපි දැන් කතා කරා. අපිට මේ ඔක්කොම බුදු සමයේ තියෙන දේවල් අපිට දැන් මිනිස්සු කියනවා.
ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩු කරා වගේ මට වැටුණා ස්වාමීනි කියලා අදත් අපිට කියනවා. අදත් අපි අහන් ඉන්නවා. අනේ මේ මිනිස්සයාට මේ සත්‍ය එලි කරනකොට මේ මිනිස්සයා පුදුමාකාර සතුටක් ලබනවා. ඒකාන්තයි. කොයිතරම් වටිනා පණිවිඩයක්ද ඒ ඔබතුමියට අහන්න වාසනාවක් තියෙනවා. ඔබතුමිය ප්‍රායෝගිකයි. ඔබතුමියට පුළුවන් මේක දකින්න. ඔබතුමිය පොඩි කුණු ටිකක් ඔය ගසලා දාන්න ඔය දූවිලි ටික. ඔය සිතුවිලිත් එක්ක එන එහෙම මෙහෙන් එන දූවිලි ගසලා දාන්න. ඒක පළක් නෑ. ඒක හරයක් නෑ. ඔබතුමිය මෙච්චර අවබෝධයක් ලැබලා මොකටද ඔය දූවිලි ටිකක්? ඔය කෙලස් ටිකක් ඔය දෙක කරකැවෙන්නේ. බුදුන් වහන්සේ වරක දේශනා කරනවා. ආනන්දේ මේ හිමාලය පර්වතයේද ලොකු මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු. ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි ස්වාමීනි කියනවා මේ ගල් කැටේ. ඒතර බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය යමෙකුට අවබෝධ වුණොත් මේ හිමාලය පර්වතය වගේ කෙලෙස් ෂය වෙනවා. නැවතත් උපත්තියක් දුගතියක් පනවන්න බෑ. ඒ සෝතාපන්න ආර්යයන් වහන්සේලා නැවත දුගතියකට සකස් වෙන්න හේතු නැහැ. ඒකයි සුද්ධාවාස කියලා කියන්නේ. සුද්ධාවාස කියලා කියන්නේ සුද්ධයි. වාසය කරන තැනක් නැහැ. හැමතැනම ඉන්නේ. හැමෝම යාමයි. ඒ සබදාමයි මුළු පෘථුවියම යා. පෘථුවියම අළු වෙලා ගියත් සබදාමයි. ඒ සිතුවිලි වල නැහැ. මේ මහා මුහුදට ගගක් ගහගෙන ආවා. මේ සිතුවිලි හරියට ඒ වගේ. සිතුවිලි අපි මේ මහා මුහුද වගේ තමයි මේ සත්‍ය ස්වභාවය. එතනින් අපි වෙන් වෙලා දකින්න අර දියරල වගේ මහා මුහුද වෙනයි මම වෙනයි කියලා. නමුත් කවදාවත් මේ දියරල ඒ කියන්නේ මේ සිතුවිලි වලට මහා මුහුදෙන් වෙන් වෙන්න බෑ. මේ පරම සත්‍ය කියන්නේ මහා මුහුද. සිතුවිලි කියන්නේ දියරැලි. ওই සිතුවිලි වලින් පළක් නැහැ. કોઈ මොහොතක හෝ සිතුවිලි මහා මුහුදටම එකතු වෙනවා. ඔබ කවදා හෝ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා කවදා හෝ නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා. ඒ කියන්නේ කවදා හෝ මේ සත්වයා සැනසීමකටපත් වෙන්නේ මෙතනට අවදි වෙලා සත්‍යයට. සබදාමට අවදි වෙලා. ඒකයි ගඟේ තියෙන වතුර මහ මුහුදට ගියාට පස්සේ ඒක හොයන්න බෑ. මුහුද විතරයි. මේ සිතුවිලි දිය වෙලා මෙතනට අවදි වුණොත් සත්‍යයට අවදි වුණොත් සබදාම පමණයි. හරියට පෘථුවිය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවිය අළු වෙලා නැති වෙලා අභ්‍යවකාශයටම දිය වෙලා ගියා. කොහෙන්ද පෘථුවියක්? කොහෙන්ද ලෝකයක්? කොහෙන්ද සිතක්? කොහෙන්ද කෙනෙක්? කොහෙන්ද ආත්මයක්? කවුරුත් නැහැ. සබදාමයි සත්‍ය කතාව. මේ සේරම බොරුවක් මායාවක්. මායාවේ අපි තව මොකටද හීන බල මේ සත්‍ය දැකලා ඔය හීනේ ඔය විදිහටම දැකතයි. එතකොට හීනෙට රැවටිලත් නැහැ. හීනෙට අහු වෙලත් නැහැ. ඔබතුමිය මේ සත්‍ය අවදි වෙලා මේ හීනෙත් දකිනවා. හීනෙත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක තමයි රහතන් වහන්සේ නෙළුම් කොලේ දියබිඳ නොගැටි නොඇලී තියෙනාසේ වෙනදා විදිහටම මේ සමාජයේ කටයුතු කරනවා. ඔබතුමිය මැරෙන්නේ නැහැ මේක අවබෝධ වුණා කියන්නේ. ඒ කියන්නේ සම්මුති මරණයනේ. ඒක නෑ. ඒම දේවල් මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔබතුමිය හිතපු විදියමයි. බාහිරින් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. අධ්‍යාත්මයෙන් වෙනස් වෙනවා. අධ්‍යාත්මයෙන් සියල්ල දිය වෙලා යනවා. කේන්ති යන්නේ කෑ ගහලා ඔය අනිත් ඇට එක මරා ගන්න. ඔය කෑලි කපලා බෑග් වල දාන්නේ. ඔය ඔක්කොම ඒව කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් කිසි දවසක එවැනි මේ අත්‍තරම පුදුමත් හිතේ. ඇත්තටම මේවා දැන් කව කියන්න තියෙන ගොඩක් කියන්න තියෙනවා. කියන්න ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඉතින් ඔබතුමියට මේ නිහඬතාවයෙන් පේනවා කියන දේත් වැටුණා. අපි දන්නවා ඔබතුමිය යමක් ප්‍රකාශ කරන්න ගියා. කතා කරන්න ගියා. නමුත් ඔබතුමිය අපි හිතනවා ඔබතුමියට මේ තමයි හොඳම උත්තරය. අපි දන්නවා ඔබතුමියගේ අභ්‍යන්තරය අපිට පේනවා. අපිට ඔබතුමියට අපිට දෙන්න ඕනි පණිවිඩය අපිට දැනෙනවා. අපි පණිවිඩය දුන්නා. හරි සායනා තමයි පැහැදිලි. ඒක පැහැදිලි. වැටුණා. ඔබතුමියට වැටුණා සත්‍ය. ඒකයි මම ගොඩක් ඔබතුමිය වෙන්දට ගොඩාක් කතා කරනවා. අද නිහඬයි.
ඔබතුමියට සත්‍ය කතා කරන්න දෙයක්. කතා කරන්න දෙයක් නෑ. ඔබතුමිය දැන් මේ ඔබතුමිය අවදි වෙනවා. හීනෙන් අවදි වෙනවා. ඒක ටික ටික. මේ ධර්මයේ ශ්‍රවණය වීම සමග ඔබතුමිය පුදුමාකාර පරිවර්තනයකට ලක් වෙනවා. ඒක ඒකාන්තයි. සැරින් සැරේට ඔබතුමිය අවදි වෙනවා. හීනෙන් අවදි වෙනවා. ඔබතුමිය සැරින් සැරේ මෙතන මේක ටික ටික තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන එක අපි හිතලා කරන දෙයක් නෙමෙයි. මේ තණ්හාව අපිට හිතලා නැති කරන්න බෑ. නමුත් අපි මේ සත්‍ය දකිනකොට මේ සත්‍ය කියන්නේ අපි සිත දකිනවා ඒක තමයි වැදගත් මෙතන තමයි. නමුත් මේ සියල්ලම මෙතනට වැදගත්. මේ සත්‍ය ඒ කියන්නේ අපි සියලු දෘෂ්ටීන්ගෙන් මිදෙන එක. අපි මොනවා හරි මේ සත්‍යම ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදෙන එක. ඇත්තම කිව්වොත් සිද්ධ වෙන්නේ. ඒකයි. අපි ඉන්න අවිද්‍යාවෙන් අපි මිදෙන තැනයි. ඒ විද්‍යා ලෝකේ පහළ වෙන තැනයි. අපි මේ ඇත්තටම අපි සත්‍ය දකින්න එක විතරයි කරන්නේ. නමුත් අපේ මේ තිබුණු කෙලෙස් යන අර තේවක් කරනකොට මණ්ඩි තියෙන අර ඉස්සර තේ කොළ දැම්මම ගොට්ටේ මණ්ඩි තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස් ආශ්‍රව කියන්නේ. ආශ්‍රව ඉතුරු වෙච්ච මේ අපේම මේ ආශාවන් වල ඉතුරු වෙලා අපිම නොදැනී තියෙන අනුචේ. ඒවා ටික දියවි යනවා. ලෝකෙට යම්කිසි තිබුණා නම් ඇල්මක් බැඳීමක් මේ සත්‍ය දේශනා කරන්න ඔබතුමියට ඇහෙන්න ඔබතුමියගේ මොනවා හරි බැඳීමක් තිබුණා නම් මේ සිතුවිලි මායාවට ඒව දිය වෙලා යනවා. මායාවෙන් මිදෙන්න ඔබතුමියට හේතු වෙනවා. ඒකාන්තයි. ඔබතුමිය යම්කිසි මායාවට හිටියා නම් කොටු වෙලා ඒ සියල්ල දිය වී යනවා. ඒක ඒකාන්තයි. ඔබතුමිය ටිකෙන් ටික මේ සත්‍යයට අවදි වෙනවා. ඒක ඒකාන්තයි. එහෙම වෙනවනේ. ඒක වෙනවා ඔබතුමියට කියා ගන්න බෑ. ඔබතුමියගේ අතුලාන්තේ අපි දන්නවා මේ සංඥාව. මේ සංඥා ගොඩක් එක දේවල් වලට ඇලෙන සංඥාව. ඒක මේ සංඥාවේ ස්වභාවය. ඒක වරදක් නෙමෙයි. ඒක මේ ස්වභාව දහම්. නමුත් ඒ සියල්ල දිය වෙනවා. ඒක ඒකාන්තයි. අපිට මොකුත් පේන්න ඕනේ නැහැ ඇස්වලට. අපිට මොකුත් කියන්න ඕනේ නැහැ. අපිට සියල්ල දැනෙනවා. එහෙම නේද? එහෙම නේද? එයයි ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. ඒ ස්වභාව ධර්මයෙන් න්යාය. ඔබතුමියමයි අපි කියන්නේ. අපි කියලා වෙන කෙනෙක් නෑ. ඔබතුමියට ඒ නිසාමයි මේ පණිවිඩය දෙන්නේ. සියලු දුකෙන් මිදෙන්න ඔබතුමිය කවුරු වුණත් කොහේ හිටියත් ඒ ඔබතුමියට මහා ආලෝකයක් වෙනවා මේ සියලු මේ හඬ පවා ඔබතුමිය කිව්වා වගේම මේ ඔබතුමියට මේ ඇහෙන හැම වචනයක්ම ඔබතුමිය මොකද්ද මහා අතර ඔබතුමියට දැනේ වලාකුලක් වගේ සිතට කිසිදු අර අලු ස්වභාවයක් නැති සියුම් පාවෙන ස්වභාවයකට ඔබතුමිය සෑල්ලු වෙනවා. ඒකාන්තයි. එහෙමනම් ඔබතුමියට කියන්න යමක් තියෙනවද? දැන් කියන්න වචනේ නැහැ. දැන් එන්නේ නැහැ. කාලෙට ඉඩ දෙන්න. ටික ඔබතුමියගේ ස්වභාවය නිරීක්ෂණය කරන්න. සිහිය පිහිටන්න. ඉස්සරහට ඔබතුමියට යම් කිසි අවස්ථාවක් තියෙනවා. සියල්ල ඔබතුමියට වැටහෙවි. ඒ වගේම ඔබතුමියට ඔබතුමියට ඔය ස්වභාවවල ඔය ඔබතුමියට ඉස්සරහ ඉදිරියේ මේ අපි කටයුතු අපේ මේ අවදිය අපේ මේ මිනිස්සු අවදි කරගෙන මේ සත්‍යයට අවදි කරන්න අපි මේ ප්‍රඥා ලෝකේ මේ මහා ආලෝකේ මහා විද්‍යා අන්ධකාරේ මේ මිනිස්සුන්ට මේ සත්‍යයක් මොකද්ද කියලා හිතා ගන්න බැරි මේ මිනිස්සු මේ එක දෘෂ්ටි වල හිර වෙලා විශාල වියකූලක හිටපු ඒ එක තැන්වල අතරමං වෙලා හිටුණු මේ ගොඩාක් අය කතා කරනවා. කතා කරලා කියනවා ස්වාමීනි අපි මේ හිර වෙලා හිටියේ අපි හිතුවේ මේ ආලෝකයක් ගැන. අපි හිතුවේ අපි මේ එලි බල හිටියේ. ස්වාමීනි මේ අපිට දැන් වැටෙනවා. එහෙම දෙයක් නෙමෙයි. මේක සත්‍ය අවබෝධ වෙන එකක්. දැන් අවබෝධ වෙනවා හැමෝටම. එක දෘෂ්ටි වල හිර වෙලා මිනිස්සු එක විදිහට දැන් අසරණ වෙලා හිටපු අය මේ පිහිට ලබනවා. ඉස්සරහට විශාල ආලෝකයක්. නුවණින් බලා සිටින්න. එහෙමයි නේද?
ඉතින් බොහොම විවේකයෙන් මේ මෙනෙහි කරන්න සත්‍ය ධර්ම මෙනෙහි කරන්න මේ අවදි වෙන්න හීනෙන් අවදි වෙන්නමයි කියන්නේ. ඒ පණිවිඩයමයි දෙන්නේ. ඉතින් මේ මොහොතට අවදිය කියන එක මේ දේශනා ඔබතුමිය හොඳින් නිරීක්ෂණය කරලා තියෙනවා. එතන වැටහෙනවා. හොඳයි. දවසක් පැමිණේ සියල්ල ඔබතුමිය සියලු ප්‍රශ්න එතන විසඳෙයි. අපි කියන යම් ඉංගියක් තියෙනවා. අපිට යමක් පේනවා. ඔබතුමියට එහෙම දවසක් එනවා ඉස්සරහ. එහෙම තෙරුවන් සරණයි. ඔබතුමියට යමක් කියන්න තියෙනවා නම් කියන්න. අද එන්නේ නැහැ. ඔබතුමිය අර දේශනා ඇහුවා. කොයි? අන්තිම දේශනා දෙක 53 52 දේශනා ඇහුවා. ඒ තුල ඔබතුමිය දැක්කා ඒ මහත්මයා පෙන්වන්නේ අවදි වෙන හැටි. ඒ මහත්මයාට ඇවිදිනකොට ඒවා ඒ දියඇලි ඒවා පෙවුනට ඒවයේ මිදුණු ස්වභාවයකට අවදි වෙන බව කියනවා. අනිවාර්යෙන් ප්‍රාණනාත මට තේරුණාක් තියෙනවා. ඒ කියන්නේ මොනවා පෙවුනත් ඒ කියන්නේ නෑ මේ අදහසක් නෑ. ඒ කියන්නේ ඒවට වැඩි කම්පණය වෙන්නේ නැති ස්වභාවයකට අවදි වෙනවා. එතනම නිකන් අමුතු ඒ හැම දෙයකම මිදුණු ස්වභාවයකට නිකන් කියා ගන්න බැරි ස්වභාවයකට අවදි වෙනව නේද? අනිවාර්යෙන් ප්‍රාණනාත. ඒකේ මහත්මයාගේ අත්දැකීම තමයි එලි කරන්නේ. ඒ මහත්මයා අවංකයි. ඒ මහත්මයා කියන ස්වභාවය මේකම අපි හොඳින් නිරීක්ෂණය කරනවා. අපි නිකම්ම කෙනෙක් කිව්ව පළියට ගන්නෙ නෑ. ඒ මහත්මයාගේ ඉදිරිපත් කිරීම නිර්මල. අපි කිව්වා නිර්මල වෙන්න කියලා. අපි කිව්වා කිසිවක් ඔබන්න එපා අදහස් දක්වන එකට කියලා. ඒ මහත්මයා ගොඩාක් මේ ධර්මයේ තුල හොඳින් ඒ කියන්නේ හොඳ තැනක ඉන්නේ. ඒ කියන්නේ හොඳ නිර්මලව මේ කටයුත්තට බහැලා ඉන්නේ. ප්‍රායෝගික පැත්තට හැරලා ඉන්නේ. අනිවාර්යයෙන්ම ඒක නිර්මලව අපි දැක්කා. එයා ගොඩක් අර මේ භාවනා කරලා එහෙම ගොඩක් අර ඒ පැත්තෙමත් එයාට කියන්නේ. ඔව් මුලින් අපි වගේම ඒ විදිහට කටයුතු කළා පස්සේ අර අපේ දේශනා එහෙම අහනකොට ඒව සේරමයට වැටහිලා තියෙනවා. ඒක නෙමෙයි මාර්ගය කියලා. එයාම කියනවා. අම දේශනා විශාල ප්‍රමාණයක් ඇහුවා. කියනවා අපිට වැටහුණා. ඒවා නෙමෙයි මාර්ගය කියලා. අද අපි කියන ගොඩාක් එයාගේ හිර වෙලා තිබුණු තැන් කියනවා විසඳුණා කියලා. ඒ දේශනා අහනකොට ඒ සංග ඒ හිර වෙනු තැන් එක්කම එයා නිදාස් කරගෙන දැක්කා කියලා ඊට පස්සේ මෙතන අවදි වෙනවා. මේ සිතුවිලි වලින් අයිති නැති ඒ පරම සත්‍යයට අවදි වෙන ස්වභාවය එතන යාට මතුවේවි එන්නේ. ඒ සත්‍ය දකින්නකොටයි මේ මතුවෙන්නේ. අර හැමතිස්සෙම අපි අර කෙලෙසිය ස්වභාවයේ මොන හරි දෙයකට ඇලිලා මොන හරි තැනක හිර වෙලා ඉන්නකොට ඒක එන්නේ නැහැ. නමුත් ඒ හැම දෙයකින්ම මිදෙන අත්හැරලා දැම්මොත් එනවා. දැන් අපි ආත්ම සංඥාවේ හරි දැඩිව හිටියොත් එතන එන්නේ නැහැ. අපි හිතියත් එක නැතත් එක අත්හැරලා දැම්ම ගමන් එනවා. ඒ ස්වභාවය එනවා. ඒ මහා පුදුමාකාර දෙයක් ඒ පරම සත්‍ය තුල තියෙනවා. ඒ අපි එතකොට අපි දකින්න අර මුහුදේ එන දියරැලි වගේ තමයි මේ සිතුවිලි. මුහුදේ හමන දියරැලි වගේ තමයි මේ සිතුවිලි. ඒක ඇත්තටම නැවතත් මුහුදටම යන පොළවේ ඇතිලා. අවිද්‍යාවෙන් තමයි දියරැලි එන්නේ. නමුත් විද්‍යාව නැමැති භූමිය හැපිලා නැවත මහ මුහුදටම යනවා. ඔව් සබහාදහම බවට දකින්නවා. සිතුවිලි වලට ලොකු දෙයක් මායාවට කරන්න බෑ. නෑ මායාව ටික වෙලාව ඒක පවතිනකම් විතරයි. සත්‍ය දකින්නකම් විතරයි. සත්‍යට අවදි වෙනකම් විතරයි. අපි ෂර්ට් එකට ආස වෙන්නේ ඒ ෂර්ට් එකේ අනිත්‍ය ඒක ඇත්ත දකින්නකම් විතරයි. එහෙම දෙයක් නැති බව. ඊට පස්සේ ඒ ෂර්ට් එක එපා වෙලා යනවා. ඒ වගේ ඔබතුමිය හැමදේම එහෙම තමයි සිද්ධ වෙන්නේ. අද මේ දකින්න හොඳයි කියලා බලනකොට ටික දවසකට ඒක එපා වෙලා. අර ඇත්ත දකින්නකම් විතරයි අර. ඔව් ආස්වාද ආදීනව නිස්සාරණ කියන විදියමයි. ඒ විදියමයි. සමුදයන්ත අත්ගමයන්ත ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සාරණන්ත. චන්ද රාගය දිරු වෙලා යන්නේ. මොනවාරි අපිට එන සිතුවිල්ලෙන් තමයි මේ ඉන්නේ හැමතිස්සෙම අර මේක තමයි අපි කියන්නේ අර මේ පොඩි කරන්ට් එකක් වගේ උපදිනවා කියලා පල්ලෙහා බාහිරින් ආලෝකයක් එනකොට ඒකට මේ නිකන් අර ෂෝට් වෙනවා වගේ අපි කියන්නේ ස්පාර්ක් වෙනවා කියලා අපි කියන්නේ ඒක තමයි ප්‍රසාදේ කියලා. අර ශබ්දේ මේ ඔක්කොම එක වගේ කිය. මේවෙන් ඉලිප් වෙනවා කියලා රුප්පණේ වෙනවා කියලා කියන්නේ. බුදුන් වහන්සේත් ඒක පෙන්නනවා. රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා.
ඒ විදිහට තමයි මේ ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප මේ හැම එකකින්ම අපිට මේ සීනයක් මවනවා ටක් ගාලා. හරින මැජික් එකක් වගේ. මවලා දෙනවා. මෙන්න මලක්, මෙන්න රෝස මලක්. මෙන්න ලස්සනයි. මෙන්න මේක හොඳයි. ඔක්කොම මැජික් බලනකොට. ඒක ටික වෙලාවෙ අර දුමකයි ඒක යනවා අර පෙන්නන විදිහටම බුබුලයි. ඒ කියන්නේ බුබුලංච. රූපේ පෙන්නන පේන පින්ඩ පවන රූප. වේදනම් බුබුලංච කියලා පෙන්නන මේ පෙන පිටක් ඇති වෙලා නැති වෙනවා වගේ කියන. අපි මේ අපේ ඔක්කොම තියෙන මේ විදිහට. වේදනාව ගන්න පේන පින්ඩ වේදනා. ඒ විදිහට ගන්නවානේ. ඊට පස්සේ බුබුලංච. එතකොට මිරිච්ච වට්ටේ සංඥා. ඒ වගේම කද රූපම කෙස කද මිරිඟුවක් සංඥා මායාවක් විඥානය කියන. ඔක්කොම තියෙන්නේ එකක්වත් තියෙනව නෙමෙයි. ඔක්කොම නිකන් හරියට දුමක් වගේ මායාවක් කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. මේ අපිට මේ මැවෙන ඔක්කොම බොරුවක් වෙනවා. හිතෙන හැමදේම බොරුවක් වෙනවා. ඒතර සත්‍ය කොහොමද? සත්‍ය කිසිවක් නැති තැනයි. අවදි වෙනවා සත්‍යට. මේ කතා කරන්න පුදුමාකාරද හරියට සබදාම් බණ කියනවා. ඒ සබදාමටම අයිතින් බලනකොට අන්තිමට. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. එහෙම නෙමෙයිද වෙන්නේ. සබදාම බණ කියනවා. වගේ අන්තිම සබදාමටම දිය වෙලා යනවා. පුදුමත් හිතෙනවා. ඇත්තට මේ ධර්ම සබදාම් බණ කියනවා. හරි ආස්කමක් වගේ නේ. සත්‍යයි කියන එක. නමුත් ඇලීම තියෙනකන් එතනින් අර මොකද්ද දෙයක් බැඳීමක් තියෙන. ඒක යන ඒක දිය වෙනවා. ඒක සබදාමක්මයි. ඒක සබදාමෙන්ම ආපු ඵලයක් ඔය තියෙන්නේ. හේතුන් පටිච්ච සම්භූත හේතු නිර්ජනිර්ජිත කිය. හේතු තියෙනක නිසායි ඔය බැඳීම මේව තියෙන්නේ. දැන් මේ පෘථිවිය කැරකෙන හින්දායි ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන්නේ. ඔය ගලක අතරිය දිම් වැටෙන්නේ. දැන් අභ්‍යවකාශය දිම් වැටෙන්නේ නැහනේ. අභ්‍යවකාශය ගලක් තිබ්බ තැන නේ. දැන් පෘථිවියේ ශක්තියක් ඇවිල්ලා තියෙන කැරකෙන හින්දා. බම්බරේ වගේ කැරකෙනවා. දැන් අපි ඒක බලන්න පුළුවන්. ඔය නූලකින් බෝලයක් ගැට ගහලා වේගෙන් කැරකුවාම බෝලේ ඒ විදිහටම කැරකි තියෙනවා. ඒකට හේතුව අර වේගේ. වේගي තියෙනකන් තියෙනවා. අර වේගෙට අහු වෙලායි තියෙන්නේ. අර වේගෙට අහු වෙලා තියෙන්නේ. දැන් බම්බරේ ඒකනේ. බම්බරේ වේගෙට අහු වෙලානේ තියෙන්නේ. මේක ඒ වගේ බුදුන් වහන්සේ දියසුලියක් කියනවා. මේ නාම රූප දෙක කැරකෙන තැන දියසුලියක් හැදෙනවා කියනවා. ඒ දියසුලිය තමයි විඥානේ. ඒක බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා මේ දියසුලි උපමාවෙන්. ඒක හොඳට පෙන්නනවා දැන් මේ නැති දැන් දියසුලියක් හැදෙන්නේ වතුර ගලන අතට විරුද්ධව මොකක් හරි වදින්න ඕන. හොඳට බලන්න දැන් වතුර ගලන අතට ගලනවා නම් දියසුලියක් නැහැනේ. හැබැයි මේ වතුර ගලාගෙන යන අතර මොකකාරයක වැදිලා කැරකුණොත් මොකද වෙන්නේ අනිත් පැත්තට? දියසුලියක් හැදෙනවා. දැන් අපි දැන් මේ බාහිර දෙයක් තියෙනවා කියලා අපි මේ තියෙනවා කියලා ගන්නවනේ. එහෙම දෙයක් නැහැ නේ වුණාට. ඒ ගන්න නිසායි දියසුලියක් තියෙන්නේ. දෙයක් තියෙනවා කියලා ගන්න. එතන කරකිනවා දියසුලිය. එතන ආසාව ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා, එතන ඉරිසියාව ඇති වෙනවා, වෛරය ඇති වෙනවා. එතන ඒක ඇලෙනවා, ඒක මට ඕනි කියලා හිතෙනවා. ඒකත් එක්ක තියෙන මේ දියසුලිය හැදෙන හැටි කියන්නේ. ඒ දියසුලියක් එතන හැදෙනවා. ඒ කියන්නේ බාහිර අපි හිතන දෙයක් නේ තියෙන්නේ. අපි දැන් හිතාගෙන ඉන්නවානේ මෙහෙම මෙතන පොතක් තියෙනවා. හිතනවා. හිතපු ගමන් ඒකත් එක්ක තියෙනවා කතාවක්. දැන් මෙතන තියෙනවා කියලා රෝස මල. මෙතන තියෙන මොකක්ද? නමුත් මෙතන තියෙන්නේ මේ වාරණේකුයි මේ මොකක්වත් එහෙම නැහනේ. උතන අපි හිතන දෙයක් නැහනේ, සංකාරයක් නැහනේ. මේක තමයි අර ශබ්ද ඒව මේව ගැට ගැහිලා මේ විච්ච මේ ෂොක් එක තමයි මේ තාම රුප්පණේ කියන්නේ ඕකට. මේ අවබෝධය හොඳින් මෙනෙහි කරන්න අතර. එතකොට මේක සම්පූර්ණ හැම එකම නේ ඒවල සකස් වෙනවා. අර බයිසිකල් ඩයිනමෝ උපමාව ගත්තේ ඒකයි අපි. ඒවලම ලයිට් එකක් පත් වෙනවා. ඒවලම අපිට හිතෙනවා හොඳයිනේ මේ ලෝකේ හොඳයිනේ කියලා. හොඳයිනේ මේ අපි ඉපදුන්නේ නැත්තම් මුකුත් නැහැ වගේනේ එතකොට. දැන් ඉපදෙනවා කියන්නේ මේකයි ඉපදෙන්නේ. අෂ්ටකන දිවනාසය ආයතන ඉපදෙන්නේ. ඒකයි ජාත්‍යම සූත්‍රයේ පෙන්නන ස්කන්ධානම් පාතිභව ආයතනනම් පටිලාභව ආයුච්ච ජාති කිය. ආයතන කියන්නේ අෂ්ටකන දිවනාසය කියන ආයතන වලින් තමයි ඉපදිලා තියෙන ජාතිය. මේස පුටු ඇඳන් කියන ඔක්කොම ඉපදෙලා තියෙන අෂ්ටකන දිවනාසය ආයතන වලින්. ඉතින් මේ ඔක්කොම මේක දියසුලිය උත්තරමයි තියෙන්නේ. නාම රූප විඥාන දියසුලිය. ඒ සියල්ල දිය වෙලා යනවා මේ සත්‍ය දකින්නකොට. ඒ සියල්ල දිය වෙන තැන අවදි වෙන්නේ අර පරම සත්‍ය සබදාම. මේ කිසිවක් නැහැ සබදාම කියන්නේ දෙයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ මේකේ කිසිවක්ම ඉතුරු කරලා නැතුව දැන් ඔබතුමියට ධර්ම දේශනා කළා තියෙනවා. නැවත නැවත අහන්න ඕනේ.
එතකොට ඔබතුමියට ඒ සියල්ලම හොඳින් ග්‍රහණය වෙයි. ඒක අන් අයටත් මහා උපකාරයක් වෙයි. අපිට මතකයි ඇත්තටම ඒක වටිනවා හැමෝටම. මේ සමහර මේ ඉදිරිපත් කිරීම හැමෝටම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒකට ඒ අයට අවබෝධයකුත් තියෙන්න ඕනේ. ඒ අයට කියන දේ තේරෙන්න ඕනේ. වැටහෙන්න ඕනේ. ඒ අය එතන ඒ අයට එතකොට තමයි මේ දැන් අර මහත්මයා අතර ගැඹුරු තැනින් අහනවානේ. ගැඹුරු තැනින්ම එතකොට අපිට උත්තර එනවා. එතනින් කවුරු හරි දැන් ගැඹුරින් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එතකොට තමයි එතනට උත්තරේ එන්නේ. මොකද මෙයා සියල්ල ප්‍රත්‍යක්ෂතාවයට ඇවිල්ලා මේක එයාගේ කොතනින් දාන්න එළියට එනවා. සමහර විට අරයා ප්‍රත්‍යක්ෂතාවයට ඇවිල්ලා නැත්තම් එයාට එතකොට ඒක සෑහෙන වටිනවා. මොකද මෙයා අවසානට ගිහිල්ලා. මෙයා අවසානයේ දකිනවා. මෙයා ඒක නිසා අවසානයේ තියෙන දේ පෙන්නලා කියනවා. දැන් අපි තුමු ළිඳේ ඉන්න ළිම්මැඩියා ළිඳෙන් එළියට ඇවිල්ලා නැත්තම් එළියේ ඉන්න කෙනෙක් කියනවානේ. නෑ බය වෙන්න එපා මේකේ මුකුත් නෑ ඔයා එළියට එන්න කියලා. අන්න ඒ වගේ තමයි මේකේ අවසානයේ අපි බයේ ඉන්නවා. අපි නිවනත් බිල්ලෙක් කරගෙන. අපි ඔක්කොම බයේ ඉන්නේ. නමුත් එහෙම කිසිම දෙයක් මේ ලෝකේ නෑ. බය වෙන්න කිසිම දෙයක් මේ ලෝකේ නෑ. මේක අවස එළියට ගියාට පස්සේ තේරෙයි. දැන් බිත්තර කට්ටේ ඉන්න කිකුල් පැටියා. බිත්තර කට්ට කඩාගෙන එළියට එන්න බයයිනේ. අපි උපමාවක් කියනවනේ එහෙම. නමුත් ඇත්තටම බිත්තර කට්ට කඩාගෙන එළියට එන්න බය අර ඇත්තටම මේක එළියේදී මොකද ඒක දන්නේ නැති කමන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවනේ. අවිද්‍යාවනේ නොදන්නකම. අය විද්‍යාව කියන්නේ ඔබතුමිය ඇත්තටම මේ සත්‍යයට අවදි වෙනවා පස්සේ ඔය කිසි දෙයක් ගැටලුවක් නැහැ ඔබතුමියට. ඔය මොකක් හරි ඔළුවේ තියනවා ඒ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම විසිරලා. දැන් ඒක හරි. හරි ගියා. එහෙමනම් ගොඩක් හොඳයි. ඇත්තටම හොඳයි. සබෑම කල්යාණ මිත්‍රයෙක්ගේ යුතුයකම ඒකයි. ඒ පණිවිඩය ඒකයි ඔළුවන් පිටින් මම මේක ඇහුවේ. ඒ කියන්නේ මට අනිත්යෙන් අහලා කොට දෙන්න හරියට. වැඩක් නැහැ කල්යාණ මිත්‍රයා කොහොමත් නරකක් කරන්නේත් නැහැ. කොහොමත් දෙන්නේ යහපතටමයි අයහපතට කිසිවක් කියන්නේත් නැහැ. ඒ නැත්නම් කල්යාණ මිත්‍රෙක් වෙන්නේත් නැහැ. එසේමයි. තෙරුවන් සරණයි.